නේද? අපි එහෙනම් අද පාඩම පටන් ගමු. හැබැයි අපි කර හිටියනම් පරිමාව පාඩමේ විභාග ගැටලු හතරක් තමයි කරේ. ඒක දැන් අපි අය පන්ති පටන් ගත්තාම තව විභාග ගණන් ටිකක් හදලා මේ පාඩම් කරමු. අද ඔන්ලයින් වලින් කරන්න ලේසි පාඩමක් තමයි අපි සාකච්ඡා කරන්නේ. හරි. ඒක දෙවෙනි වාරයට අදාළ පාඩමක්. ඒතර කොහොමද පාඩම් ටික ඉවර කරගන්න ඕනේ. ඒ නිසා අපි අද මේ පාඩම් කරමු. දැන් අපිට තව තියෙන්නේ පළවෙනි වාරයට BG විභාග පාඩම තියෙනවා. සමාන්තර එකයි පාඩම තියෙනවා. නමුත් අපිට මේ පාඩම ඔන්ලයින් වලින් කරන්න ලේසි වෙයි. හරි. ඒ නිසා ලියන්න හැමෝම මාතෘකාව ප්‍රතිශත කියලා ලියන්න. මාතෘකාව ප්‍රතිශත. ප්‍රතිශත. අපිට මේක ඔන්ලයින් එකේ ඉවර කරලා තවත් මේ වගේම පාඩමක් කරමු. එතකොට ටිකක් පාඩම් ඉවර කරගත්තා. ප්‍රතිශත. හරි. එහෙනම් අහගන්නකො අපිට මේ පාඩමේ ඇත්තටම තියෙන ප්‍රධාන කොටස් දෙකයි තියෙන්නේ. හැබැයි අපි ප්‍රධාන කොටස් තුනක් සාකච්ඡා කරනවා. එකක් තමයි අපිට තියෙනවා හීනවන ශේෂ ක්‍රමය. හරිද? හීනවන ශේෂ ක්‍රමයට පොලිය ගණනය කරන්න තියෙනවා. තව එකක් තමයි වැල් පොලියට පොලිය ගණනය කරන්න තියෙන වැල් පොලිය ක්‍රමය. තව එකක් නම් තිබ්බ 10 වසරේ සුළු පොලිය. නමුත් අපි 11 ඒක මතක් කරගමු. එතකොට ඇත්තටම මේ පාඩම කරන්නේ කාණ්ඩ තුනකට. හීනවන ශේෂ ක්‍රමය, සුළු පොලිය, වැල් පොලිය. හරි? මේ හීනවන ශේෂ ක්‍රමය තමයි දැන් අපි සාකච්ඡා කරන්න පටන් ගන්නෙ. මේකේ තියෙනවා කාණ්ඩ දෙකක්. හරි ඒක තමයි අපි දැන් අද සාකච්ඡා කරන්නේ. හීනවන ශේෂ ක්‍රමේ කාණ්ඩ දෙක තමයි වාරික හොයන්න තියෙනවා. වාරික හොයන්න තියෙනවා. පොලි අනුපාතිකය හොයන්න තියෙනවා. හීනවන ශේෂ ක්‍රමේ කොටස් දෙකයි වාරික හොයන්න තියෙනවා. පොලි අනුපාතිකේ ගණනය කරන්න තියෙනවා. හරි. එහෙනම් ප්‍රතිශත කියලා ලියලා ලියන්න අනුමාත්‍රිකාව ලියන්න හීනවන ශේෂ ක්‍රමය යටතේ හීනවන ශේෂ ක්‍රමය යටතේ පොලිය ගණනය කිරීම. හීනවන ශේෂ ක්‍රමය යටතේ පොලිය ගණනය කිරීම. හීනවන ශේෂ ක්‍රමය යටතේ පොලිය ගණනය කිරීම. හරි. ඔයාලට මේ පාඩම කියලා දෙන්න කලින් පොඩි සටහනක් දෙනවා ලියා ගන්න. හැබැයි ඔයාලා අච්චු පුතේ තියෙන සටහනක් තමයි දෙන්නේ. ඒ නිසා ඒක ලිව්වට පස්සේ තමයි මම පාඩම සම්පූර්ණයෙන් පැහැදිලි කරලා දෙන්නේ. හරිද? හරි. එහෙනම් මේක ලියන්න ඉස්සරලා මේක ලියන්න කිසිම දෙයක් තේරුම් ගන්න ඕනේ නැහැ ලියන්න. ඊට පස්සේ පැහැදිලි කරලා දෙන්නේ. හරි. මාසික වාරික ලෙස ආපසු ගෙවීම සඳහා මාසික වාරික ලෙස ආපසු ගෙවීම සඳහා කිසියම් ආයතනයකින් ණය මුදලක් ගත් විට හෝ මාසික වාරික ලෙස ආපසු ගෙවීම සඳහා කිසියම් ආයතනයකින් ණය මුදලක් ගත් විට හෝ භාණ්ඩයක වටිනාකමින්
කොටසක් පමණක් මුලින් ගෙවා කොටසක් පමණක් මුලින් ගෙවා ඉතිරි මුදල මාසික වාරික මගින් ඉතිරි මුදල මාසික වාරික මගින් ආපසු ගෙවීමේ පොරොන්දුව පිට ආපසු ගෙවීමේ පොරොන්දුව පිට භාණ්ඩ මිලදීගෙන ඇති විට භාණ්ඩ මිලදීගෙන ඇති විට භාණ්ඩ මිලදීගෙන ඇති විට ණය මුදලට අමතරව පොලියක්ද අය කරයි මෙම ක්‍රමය යටතේ සෑම මාසයක් තුලම ණය මුදලින් කොටසක් ගෙවනු ලබයි. පොලිය ගණනය කරනු ලබන්නේ ගෙවීමට ඇති ණය මුදල සඳහාය. පොලිය ගණනය කරනු ලබන්නේ ගෙවීමට ඇති ණය මුදල සඳහාය. එබැවින් ගෙවීමට ඇති ණය මුදල මාස්පතා අඩුවන බැවින් ගෙවීමට ඇති ණය මුදල මාස්පතා අඩුවන බැවින් පොලියද මාස්පතා ගණනය කරනු ලැබේ. එම නිසා මෙම ක්‍රමයට පොලිය ගණනය කිරීම හීනවන ශේෂ ක්‍රමය යටතේ පොලිය ගණනය කිරීමයි. හීනවන ශේෂ ක්‍රමයේ යටතේ පොලිය ගණනය කිරීමයි. හරි. දැන් ඔයාලට ඔක මම පැහැදිලි කරලා දෙන්නම් මොකද්ද ඔය කිව්වේ කියලා. දැන් ඔයාලා හිතන්නකො සාමාන්‍ය අපි ණය මුදලක් ගන්නවා කියලා හිතමු. රුපියල් 50000ක ණය මුදලක් අපි ගන්නවා බැංකුවේ. හරි. එතකොට ඕනම ළමයෙක් දන්නවා 50000ක් ණයට ගත්තා නම් අපි මේකට තව කිසියම් වැඩිපුර මුදලක් ගෙවන්න එපා. ඔය වැඩිපුර මුදලට නේද අපි කියන්නේ පොලිය කියලා. ඒ කියන්නේ 50000ක් ගත්තොත් තව අමතර මුදලක් අනිවාර්යෙන් ගෙවන්න ඕනේ. ඒකට කියන්නේ පොලිය. අපි දැන් අද මේ පාඩම පුරාවටම සාකච්ඡා කරන්නේ මෙන්න මේ පොලිය හොයන ක්‍රමය. හරි? අපි ඒක හොයන්නේ මෙන්න මෙහෙම. දැන් හිතන්නකෝ මේ රුපියල් 50000 ගත්තේ මාස 10කින් ගෙවන්න.
ඒතකොට හැමෝම දන්නවනේ 50000 10න් බෙදුවොත් මාසෙකට 5000ක් නේ වෙන්නේ. මාසෙකට රුපියල් 5000. ඒ කියන්නේ හරියටම මෙයා කරන්නේ 5000 10ක් මාස 10කින් ගෙවනවා. එතකොට ණය මුදල ගෙවෙනවා. හැබැයි ඊට අමතරව පොලියකුත් මේකට එකතු වෙනවා. එතකොට ඇත්තටම මෙයා 5000ට වඩා වැඩිපුර මුදලක් බැංකුවට ගෙවන්න ඕනේ. ඇයි 5000 ගානේ ගෙවුවොත් 50000 හරියන්නේ. 5000ට වඩා ගෙවුවොත් තමයි පොලිය ලැබෙන්නේ. හරි. දැන් අපි කතා කරන්න යන්නේ පොලිය හොයන ක්‍රමය. ඒක අපි මෙහෙම කරමු. ගාණකින්ම සාකච්ඡා කරමු. හරි. ලියන්නකො මේ ගාණ. ලියන්න. රුපියල් 50000ක ණය මුදලක් රුපියල් 50000ක ණය මුදලක් රුපියල් 50000ක ණය මුදලක් 12%ක වාර්ෂික පොලියක් යටතේ 12%ක වාර්ෂික පොලියක් යටතේ හීන වන ශේෂ ක්‍රමයක ලබාගත් පුද්ගලයෙක් රුපියල් 50000ක මුදලක් 12%ක වාර්ෂික පොලියක් සමග හීනවන ශේෂ ක්‍රමයට ලබාගත් පුද්ගලයෙක් එම ණය මුදල මාස 10කින් ගෙවයි. එම ණය මුදල මාස 10කින් ගෙවයි. එම ණය මුදල මාස 10කින් ගෙවයි. මාසික වාරිකයක අගය සොයන්න. මාසික වාරිකයක අගය සොයන්න. හරි. එහෙනම් ඔන්න අපි දැන් ඔය ගාන හදමින් හීනවන ශේෂ ක්‍රම ඉගෙන ගන්නවා. එතකොට ඕක හරියටම හරියන්නේ නැහැ. හරි. මාස 10කින් ගෙවන. මාසික වාරිකයක අගය සොයන්න. හරි. එහෙනම් හැමෝම ලියන්න මුලින්ම ගෙවීමට ඇති ණය මුදල ලියන්න. ගෙවීමට ඇති ණය මුදල. මාත් එක්කම ගාන හදමු ලියන්න. ගෙවීමට ඇති ණය මුදල. කොහොමද ලියන්නේ? ගෙවීමට ඇති ණය මුදල. ගෙවීමට ඇති ණය මුදල ලිව්වද? ඒක ඔයාලා හැමෝටම පැහැදිලි ඇති. රුපියල් 50000ක් ගෙවන්නට ඕනේ. හරියට 50000යි කියලා. ගෙවීමට ඇති ණය මුදල රුපියල් 50000යි. හරි නේද? ඔන්න අපි ගෙවීමට ඇති ණය මුදල ගෙවුවා. දැන් අපි බලමු මේ හීනවන ශේෂ ක්‍රමය කියලා නමක් ගන්න කොහොමද කියලා බලමු. ඊට පස්සේ ලියන්න මාසික ණය මුදල. මාසික ණය මුදල. ඔයාලා ලියන්න මාසික ණය මුදල. හරි. මාසික ණය මුදල හොයන්නේ මෙන්න මේ ක්‍රමයට. රුපියල් 50000 බෙදනවා මාස 10යි. ඒ මාස 10කට මේ ණයට ගන්න 50000 10න් බෙදුවොත් අපට එතන ලැබෙනවා රුපියල් 5000යි කියලා. හරිනේ? මාසික ණය මුදල රුපියල් 5000. ඔයාලා ඊට පස්සේ මේක රටාවක් තියෙන්නේ. මම මේ රටාව තමයි ලියන්නේ. ඊට පස්සේ හොයන්න ඕනේ ලියන්න මාස ඒකකයට පොලිය කියලා ලියන්න. ඒක මම පැහැදිලි කරන්නම්. මාස ඒකකයට පොලිය. මාස ඒකකයට පොලිය. මාස ඒකකයට පොලිය.
ඒක වරහන් ඇතුළේ ලියා ගන්න තව විදිහකට කියන්න පුළුවන්. මාස ඒකකයට පොලිය කියන ලියන්න මාසික ණය මුදල සඳහා මාසකට පොලිය. ඒ වලින් වරහන් මොනවාද? මාසික ණය මුදල සඳහා මාසකට පොලිය. මාසික ණය මුදල සඳහා මාසකට පොලිය. අපි ඒකට තමයි කියන්නේ මාස ඒකකයට පොලිය. මාසික ණය මුදලට මාසයකට පොලිය. මොන බලන්න ඒක කොහෙද විදිහ? මාසික ණය මුදල 5000යි. හරිද? පොලිය අනුපාතිකය 100න් 12යි. මේ වාර්ෂිකනේ. මේක වාර්ෂික නිසා මේක මාසික කරන්නේ නැත්නම් මාසයකට බලන්න මේක 12න් බෙදනවා. එහෙම නැත්නම් 12න් එකකින් ගුණ කරනවා. හරි නේද? මේ 12 දැන් මේ පොලිය අනුපාතිකයට මෙතන මේ බෙදීම 12 නැත්නම් 12න් එක දැම්මි අවුරුද්දකට මාස 12ක් තියෙන නිසා. එතකොට මේ බලන්න සුළු වෙන විදිහ මෙයාට මෙයා කැපෙනවා. මේ බිංදු දෙකට මේ බිංදු දෙක කැපෙනවා. උත්තරය රුපියල් 50යි. ඔන්න අපි ඉගෙන ගත්තා මාස ඒකකයකට පොලිය. නැත්නම් මාසික ණය මුදලට මාසයකට පොලිය රුපියල් 50යි. හරි. දැන් ඔයාලා ඊළඟට ලියන්නේ මොකුත් ලියන්න එපා පොඩ්ඩක් බලන්න ඉන්න දැන් මම ඊළඟට පැහැදිලි කරලා දෙන්නම්. මේ කොටස් තුනම හරි. ගෙවීමට ඇති ණය මුදල, මාසික ණය මුදල, මාස ඒකකයට පොලිය. හරි. දැන් එහෙනම් මොන බලාගන්න ඊළඟට පොලිය හොයන විදිහ. දැන් ඔයාලා ගන්නේ 50000ක් නේ මුලින්ම ගන්න. 50000 කියන්නේ 5000 ඒවා 10ක් ඕකේ තියෙනවා. ඔන්න හොඳට අහගන්න 5000 ඒවා 10ක් තියෙනවා. හරිද? ඒ කියන්නේ පළවෙනිම මාසය. අපි දැන් ණය මුදල ගත්තට පස්සේ පළවෙනි මාසේ ණය ගෙවන්න එපා අපි වාරිකයක් 50000ම තියෙනවා. 5000 ඒවා 10යි. 5000කට පොලිය 50යිනේ. එහෙනම් පළවෙනි මාසෙට පොලිය හදනවා 50 ගොඩවල් 10ක් කියලා. ඒ පළවෙනි මාසෙට පොලිය හදන ක්‍රමය 50ව 10යි. ඊළඟට බලමු දෙවෙනි මාසෙට. දැන් මෙහෙම මාස 10ට මෙයාලා මුලින්ම පොලිය ගණනය කරනවා. හරි. ඊට පස්සේ තමයි මුළු පොලිය කරන්නේ. දෙවෙනි මාසෙට කියන්නේ රුපියල් 5000 ගානේ අඩු වෙනවනේ. මම අර කියපු වගන්තිය තියෙන මාසෙන් මාසේ ණය මුදල අඩු වෙනවා කියන්නේ. අන්න එහෙම නිසා තමයි අපි උඩ කියන්නේ හීන වන ශේෂය. එන්නේ පොලිය අඩු මේ මුදල අඩු වෙනවා. 45000යි කියන්නේ 5000 ඒව 9යි. ඔයාලා විභාගෙට මෙහෙම හදන්නේ නැහැ. මම දැන් පැහැදිලි කරන්න විතරයි හදන්නේ. ඒ කියන්නේ 50 ඒව 9යි. හරි. ඊගාවට 40000යි. 5000 අඩු වෙනවා. ඒ කියන්නේ 5000 ඒව 8යි. 50 ඒව 8යි. කොහොම යනකොට මාස 10ක්ම හරියනවනේ. 10 වෙනි මාසෙට එන්නේ 50 ඒවා එකයි කියලා. මෙතෙන්ට එන්නේ 5000 ඒවා එකයි කියලා. මෙතෙන්ට හරියටම ශේෂය ලැබෙන්නේ 5000යි කියලා. 5000 අඩු වෙගෙන යනවා. එතකොට ඔයාලා මෙන්න මේකට අවධානය යොමු කරන්න. මෙතනින් තමයි ලැබෙන්නේ මුල පොලිය. 50 ඒවා 10යි. 50 ඒවා 9යි. 50 ඒවා 8යි 50 ඒවා 7යි 50 ඒවා 6යි 50 ඒවා 4යි 50 ඒවා 3යි 50 ඒවා 2යි 50 ඒවා 1යි අපි බලන්න ඕන ඇත්තටම මෙතන 50 ගොඩවල් කීයක් තියෙනවද කියලා. ඒක බලන්න ක්‍රමයක් තියෙනවා. 50 ගොඩවල් කීයක් තියෙනවද? ඒකට බලන්න ලේසි නේද? 1 2 3 4 5 6 7 8 9 10 කියන සංඛ්‍යා ටික එකතු කරා අපිට මේක පුළුවන් මේ සමාන්තර ශ්‍රේණි පැත්තෙන් යන්නත් පුළුවන්. නැත්නම් අපි 6 වසරේ ඉගෙන ගන්න විතර ත්‍රිකෝණ සංඛ්‍යාව 10 වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව නම් 1 2 3 4 5 6 7 8 9 10 එකතු කරනවා. එහෙනම් ඇත්තටම මෙයාලගේ එකතුව ත්‍රිකෝණ සංඛ්‍යාවක් ලැබෙනවා. එහෙනම් අපි බලමු 10 වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව හොයන්න අපි මෙහෙම 10 වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව හොයන්නේ
10 ගුණ කරනවා 11න් බෙදනවාද කියලා. 15 වෙනියහන 15 ගුණ කරා 16න් බෙදුවද කියලා. එහෙනම් මෙතන 50 ගොඩවල් කීයක් තියනවද කියලා බලන්න මේවට එක් කරන්න බලමු. මේක කැපෙනවා. මෙතන තියෙනවා 50 ගොඩවල් 55. 50 ගොඩවල් 55ක් තියෙනවා. ඒ කියන්නේ 55 කියන්නේ මේ 50 ගෙවන්න තියෙන වාර ගණනනේ. ඕකට අපි කියන්නේ මාස ඒකක ගණන. මේ 55ට කියන්නේ මාස ඒකක ගණන. ගණන් 4ක් හදද්දි මේක මුදටම පුළුවන් වෙනවා. හරි. දැන් ඔයාලා මේ 55 ගත්ත විදිය දන්නවද? මේ 50 ඒවා 10යි 50 ඒවා 9යි 50 ඒවා 8යි මෙහෙම වෙනකොට 50 ඒවා 1යි. මෙතන ඔක්කොම එකතු කරොත් තියෙනවා 50 ඒවා 55. හරි. එහෙනම් ඔයාලා මේ කිසිම දෙයක් ලියන්න එපා. පැහැදිලි කරන්න විතරයි ගත්තේ. ලියන්න ඊළඟට අපි හෙව්වේ ගෙවීමට තින ණය මුදල හෙව්වා, මාසික ණය මුදල හෙව්වා, මාස ඒකකයට පොලිය හෙව්වා. ඊළඟට ලියන්න මාස ඒකක ගණන. මාස ඒකක ගණන. මාස ඒකක ගණන. මෙහිම ලියලා දදලන්න ඕනෙත් නැහැ. මාස ඒකක ගණන හොයන්න ක්‍රමයක් තුන. ලියන්න මාස ඒකක ගණන සමානයි n වතාවක් n ධන 1 බෙදීම 2. ඇත්තටම මේ තියෙන ත්‍රිකෝණ සංඛ්‍යා රටාවේ පොදු පදය. හරිද? n වතාවක් n ධන 1 බෙදීම 2. දැන් අපි බලමු. n කියන්නේ මාස ගණනනේ. 10 ගුණ කරනවා 11. n ධන 1 කියන්නේ 11ට බෙදනවා 2. හරි. ලියන්න මාස ඒකක 55යි කියලා. මාස ඒකක 55. හරිනේ. මාස ඒකක 55යි. ඔන්න අපි මාස ඒකක ගණනක් හෙව්වා. දැන් මේක සමහර අය පොඩි පොඩි ප්‍රශ්න මතුවෙන්න පුළුවන්. ඊට පස්සේ ලියන්න හොඳමයි වගේ මේ 50 ඒවා 55 පාරක් ගෙවනවනේ. එතකොට තමයි අපිට ලැබෙන්නේ මෙතන ඔක්කොම පොලිය. මුළු පොලිය ලැබෙන්නේ එතකොටයි. එහෙනම් ලියන්න ගෙවීමට ඇති ණය මුදල හරි මාසික ණය මුදල හරි මාස ඒකකයට පොලිය හරි මාස ඒකක ගණන හරි එහෙනම් ලියන්න මුළු පොලිය ඊළඟ පියවරේ මුළු පොලිය හරි මුළු පොලිය කියලා ලියුවානේ. එහෙනම් බලන්න මුළු පොලිය හොයන්න තියෙන ක්‍රමය හරිම සරලයි. මුළු පොලිය 50 ගොඩවල් 55ක් ගෙවන්න ඕනේ. 50 ගොඩවල් 55. කර මේ මෙතන තියෙන ඔක්කොගෙම එකතු වෙනවා. 50 එක 50 එක ඒ ඔක්කොගෙම එකතු වෙනවා. 50 ඒව 55. බලන්න ගුණ කරගෙන බිඳුවයි 5 5 25න් 5 දැම්ම දෙකක් ඉතිරි 5 5 25යි 2යි 27යි. රුපියල් 2750යි. ඔය තමයි මුළු පොලිය. හරිද? ඊළඟට ලියන්න මුළු පොලිය. ඊළඟට ලියන්න මුළු මුදල. මුළු මුදල. මුළු මුදල. මුළු මුදල කියලා කියන්නේ ණයට ගත්තේ 50000යි. හරිද? පොලිය 2750යි. මෙයාලා එකතු කරපු ගමන් අපිට මුළු මුදල ලැබෙනවා. බලන්න එකතු කරමු. මුළු මුදල කියන්නේ අපි අහලා දන්නවනේ. 9 වශයෙන් දන්නවා. පොලියයි ණයට ගත්තු ගමන් 5යි 7යි 2යි 5යි. රුපියල් 52750. රුපියල් 52750යි. එහෙනම් අපි අවසාන එක තමයි වාරිකයක අගය. වාරිකයක අගය. වාරිකයක අගය.
ඔක්කොම ගෙවන්න ඕනේ 52750යි. මාස තියෙන්නේ 10යි. එහෙනම් 52750 10ෙන් බෙදනවා. ඔන්න දැන් තමයි වාරිකයක් ලැබෙන්නේ 5275. රුපියල් 5275. හරි. දැන් ඔයාලා මේක යම් තාක් දුරට පැහැදිලි ඇති. අපි තව හදනවා. සමහර අයට මේක පැහැදිලි නැතුව ඇති. අපි දැන් තව ගාණක් හදමු. හරි. දැන් මේ තමයි අපි අර හීනවන ශේෂ ක්‍රමෙන් තමයි මේ පොලිය ගණනය කරේ. මුලින්ම 50000ට බැලුවා. ඊට පස්සේ 45000ට බැලුවා. 40000ට බැලුවා. 35000ට 30000ට එහෙම අඩු වෙගෙන යනවා. හරි. එහෙනම් ඊළඟ ගානට යන කෝක ඉක්මනට හදාගන්න. හරි. ලියන්න. ඊළඟ ගාන රුපියල් 80000ක ණය මුදලක්. රුපියල් 80000ක ණය මුදලක්. රුපියල් 80000ක ණය මුදලක් 24ක වාර්ෂික පොලියක් සමග 24ක වාර්ෂික පොලියක් සමග හීනවන ශේෂ ක්‍රමයක ලබාගත් පුද්ගලයෙක් හීනවන ශේෂ ක්‍රමයක ලබාගත් පුද්ගලයෙක් එම ණය මුදල මාස 20කින් ගෙවයි. එම ණය මුදල මාස 20කින් ගෙවයි. හරි. මාස 20කින් ගෙවයි. මාසික වාරිකයක අගය සොයන්න. මාසික වාරිකයක අගය සොයන්න. හරි. දැන් එහෙනම් ඔන්න හොඳලම මේ වගේ අහගන්න. මේකයි අපි යන පාර. විභාගයට ප්‍රශ්න අංක දුන්නොත් ඒවා ගලපලා අපිට හදන්න වෙනවා. නැත්තම් ඔය වගේ එකපාරම මාසික වාරිකයක් කියලා විතරක් දුන්නොත් මෙන්න මේ පාර යන්නේ. අපිට මේක මතක තියාගන්න ලේසි වෙන්නේ. ගෙමා මාමා මූමුවා කියලා මතක තියාගන්න. ගෙමා මාමා මූමුවා. එතකොට අපිට මේකෙන් අපිට යන්න පුළුවන් මෙහෙම. ඉස්සල්ලාම හැමෝම ලියන්නේ ගෙවීමට ඇති ණය මුදල. ගෙවීමට ඇති ණය මුදල. මේක තමයි පාර මේ ටික මතක ගන්න ඔය ගන්න අනිවාර්යෙන් හදන්නේ. මේ තමයි ප්‍රශ්නේ. රෝම ඉලක්කම් ටික තමයි මේ තියෙන්නේ. ගෙමා මාමා මූමුවා. ගෙවීමට ඇති ණය මුදල. ඔය ගෙවීමට ඇති ණය මුදල. ගෙවීමට ඇති ණය මුදල. ඔයාලා හොයලා ඉවර ඇති. හොයන්න දෙයක් නෑ. ඒක දන්නවනේ 80000යි. රුපියල් 80000. දෙවෙනි මාසික ණය මුදල හොයන්න. මාසික ණය මුදල. මේ ගානේ නම් 80000 බෙදන්න ඕන 20.
මාසික ණය මුදල. ඒක අපි හොයන්නේ 80000 බෙදනවා 20ෙන්. බලන්න 80000 20ෙන් බෙදන්න. 80000 20ෙන් බෙදුවොත් ඔයාලට ලැබෙනවා 8000 බෙදීම 2යි කියන්නේ රුපියල් 4000යි. රුපියල් 4000යි. හරි. ඊළඟට අපි දන්නවනේ ඊළඟ මායන්න මාස ඒකකයට පොලිය. මාස ඒකකයට පොලිය. ඒ කියන්නේ 4000 ගුණ කිරීම 100න් 24 ගුණ කිරීම 12න් එක. මාස 12ක් නිසායි මේ 12න් එක දාන්නේ. මෙයාට මෙයා කැපෙනවා. මේ බිඳුවකට මේ බිඳුව දෙක කැපෙනවා 40 වරක් 2 රුපියල් 80. හරිද? ඔන්න මාස ඒකකයට පොලිය රුපියල් 80යි. රුපියල් 80. ඊට පස්සේ මාස ඒකක ගණන. මාස ඒකක ගණන. බලන්න. මාස 20නේ. මාස 20 නම් අපි කරන්නේ 20 21න් ගුණ කරලා දෙකෙන් බෙදනවා. කලින් ගානේ මාස 10 නම් 11න් ගුණ කරලා දෙකෙන් බෙදුවා. 10 වරක් 21 210යි. හැබැයි ඒකට රුපියල් කියලා දාන්න එපා. 10 වරක් 21 210යි. හරි. ඊට පස්සේ ගෙවීමට දෙන ණය මුදල, මාසික ණය මුදල, මාස ඒකකයට පොලිය, මාස ඒකක ගණන. ඊට පස්සේ මුළු පොලිය. ගෙමා මාමා මෝමුවා. එතකොට මුළු පොලිය. මුළු පොලිය කියන්නේ 80 ගුණ කරන්නට ඕනේ 210යි. මේ ගානේ තියෙන රුපියල් 80 ගොඩවල් 210ක් ගෙවන්න ඕන අර 20 19 18 17 16 කියලා ඔක්කොම එකතු කරපුවම 210ක් එනවා. හරි බලමු මේක. බිංදු 2යි 8 වරක් 1 8යි 8 වරක් 2 16යි. රුපියල් 16800යි. ඊළඟ එක මුළු මුදල ගත්තේ 80000යි. හරිම ලේසි පාර මේක. ගත්තේ 80000යි. පොලිය 16800යි. ඔය දෙක පුදු කරමු. රුපියල් 96800යි මුළු මුදල. ගෙවීමට තින ණය මුදල, මාසික ණය මුදල, මාස ඒකකයට පොලිය, මාස ඒකක ගණන, මුළු පොලිය, මුළු මුදල, අන්තිමේට හොයන්න තියෙන්නේ වාරිකයක අගය. වාරිකයක අගය. මම ඒක විතරින් ලියන්නම්. වාරිකයක අගය. වාරිකයක අගය බලන්න කරන්න තියෙන්නේ 96800 බෙදනවා 20ෙන්. මේ මාස 20නේ. බිඳුවට බිඳුව කැපෙනවා. 9682න් බෙදුවා නම් හරියි. 9 2කින් බෙදුනොත් 4යි එකක් ඉතිරි. 16ට 8යි. 8ට 4යි බිඳුව. උත්තරය රුපියල් 4840යි. මේ ගානේ මාසික වාරිකයක් 4840 ගන්න පුළුවන්. ඉතින් ඕකයි පාර වැඩේ හරිම ලේසියි. හරිනේ? එහෙනම් අපි දැන් මේක හදන ක්‍රමයේ සටහනක් දාගමු. හරි. මේ ගානෙන් පස්සේ ඔයාලා එහෙනම් මෙහෙම ලියන්න. හරි. ලියන්න. මුලින්ම අපි ගෙවීමට ඇති ණය මුදල ලියමු.
ඔයාලා ලියද්දි මෙන්න මේ පළවෙනි අකුර වෙන පාඩකින් ලියන්න. ගෙවීමට ඇති ණය මුදල. ගෙවීමට ඇති ණය මුදල. ගෙවීමට ඇති ණය මුදල. ඒක හොයන්න නිකම් පුළුවන් ක්‍රමයක් ඕනේ නැහැ. දැන් ණය මුදලක් නම් කෙලින්ම ණය මුදල දානවා. භාණ්ඩයක් අරගෙන ගෙවුවොත් අපිට එකක් කරලා අඩු කරලා මේකට ගන්න පුළුවන්. ඒක අපිට ඒක ගාන ගණන් හදන්න. ඊට පස්සේ මාසික ණය මුදල. කියන්නේ මාසික ණය මුදල. ඒක හොයන්නේ ණය මුදල. ණය මුදල බෙදනවා මාස ගණනින්. ණය මුදල බෙදනවා මාස ගණනින්. මාසික ණය මුදල හොයන්නේ ණය මුදල බෙදනවා මාස ගණනින්. ඊට පස්සේ මාස ඒකකයට පොලිය. මාස ඒකකයට පොලිය. ඒක හොයන්නේ මාසික ණය මුදල පොලි අනුපාතිකය 12න් එක. මාසික ණය මුදල පොලි අනුපාතිකය 12න් එක. මෙන්න මේකෙන් තමයි අපි කරන්නේ මාස ඒකකයට පොලිය ගන්න. ඊගාව මාස ඒකක ගණන. n වතාවක් n ධන 1 බෙදීම 2. n යන්නේ මාස ගණන. n කියන්නේ මාස ගණන. මාස 20යි නම් 20 වරක් 21. මාස 8යි නම් 8 වරක් 9 එහෙමයි. ඊගාවට මුළු පොලිය හොයන්නේ මාස ඒකකයට පොලිය. මාස ඒකකයට පොලිය. ගුණ කිරීම මාස ඒකක ගණන. මාස ඒකකයට පොලිය ගුණ කිරීම මාස ඒකක ගණන. මාස ඒකකයට පොලිය ගුණ කිරීම මාස ඒකක ගණන. මුළු පොලිය. හරි ඊගාවට මුළු මුදල. මුළු මුදල කියන්නේ ණය මුදල එකතු කිරීම පොලිය. ඒක අපි දන්නවා. ණය මුදල එකතු කිරීම පොලිය. අවසානයේ වාරිකයක් හොයන්නේ මුළු මුදල බෙදීම මාස ගණන නැත්නම් වාරික ගණන. ඕක තමයි අපි ගාන හදන ක්‍රමය. මේ තමයි වාරිකයක් හොයන පිළිවෙල. හරි මෙච්චරයි තියෙන ක්‍රමය. හරි. දැන් ඔයාලා මේක වෙන පාඩකින් ලියලා කරන මේකෙන් අපිට වචනයක් විතර මේක මතක තියාගත්තාම වැඩේ පහසුයි. එහෙනම් දැන් ඊළඟ ගානට යමු. ඉතින් ලියන්න බලන්න අපි මේ ගාන තනියම හදන්න බලමු හිතලා. යන්න. රුපියල් ලක්ෂයක් වටිනා භාණ්ඩයක්. රුපියල් ලක්ෂයක් වටිනා භාණ්ඩයක්. රුපියල් ලක්ෂයක් වටිනා භාණ්ඩයක්
හීනවන ශේෂ ක්‍රමයට මිලදී ගැනීමේදී හීනවන ශේෂ ක්‍රමයට මිලදී ගැනීමේදී හීනවන ශේෂ ක්‍රමයට මිලදී ගැනීමේදී මුලින් රුපියල් 40,000ක් ගෙවා මුලින් රුපියල් 40,000ක් ගෙවා ඉතිරිය 18%ක ඉතිරිය 18%ක වාර්ෂික ඉතිරිය 18%ක වාර්ෂික පොලියක් සමග මාස 10න් ගෙවයි. මාස 10න් ගෙවයි. මාසික වාරිකයක අගය සොයන්න. මාසික වාරිකයක අගය සොයන්න. මාසික වාරිකයක අගය සොයන්න. හරි. එහෙනම් බලන්න. ඔය ගාන අපි පිළිවෙලට හදාගෙන යමු.
හරි. අපි නම් බලමු. දැන් ඔයාලට මේ මෙතන හොයන්න ඕනේ ගෙවීමට තියෙන අය මුදල රුපියල් ලක්ෂයෙන් හරි රුපියල් ලක්ෂයෙන් අඩු කරන්න 40000. උත්තරේ රුපියල් 60000යි. අර කෙලින්ම ණය මුදලක් ගන්නවා නම් ඉතින් ඒ ගානමනේ. දැන් මෙහෙම ලක්ෂයක් වටින භාණ්ඩයක් 40000ක් කඩේට දුන්නා නම් අපි තව ණය වෙන්නේ 60000යි. හරි. රුපියල් 60000යි. මාසික ණය මුදල හොයන්න 60000 බෙදනවා 10යි. රුපියල් 6000යි. හරි. රුපියල් 6000යි. ඊගාවට මාස ඒකකයට පොලිය 6000 100න් 18 ගුණ කිරීම 12න් වෙනවා. 6000 100න් 18 ගුණ කිරීම 12න් වෙනවා. මේ බිංදු දෙකට මේ බිංදු දෙක කැපෙනවා. 6 වරක් 2යි 6 වරක් 3යි. 6 වරක් 2යි 6 වරක් 3යි. 2යි 60යි කැපිලා 30. හරි. බලන්නකො 30 වරක් 3 රුපියල් 90. රුපියල් 90. හරිනේ? රුපියල් 90. මාස ඒකක ගන්න. මාස ඒකක ගන්න. මාස 10යි නම් 10 11න් ගුණ කරා දෙකෙන් බෙදුවා 55යි. 55යි මුළු පොලිය 90 ගුණ කිරීම 55. බලන්න 90 ගුණ කිරීම 55. 90 ගුණ කිරීම 55 කියන අපි කරන්නේ බිංදුවක් දැම්මා. හරි 9 වරක් 5 45න් 5 දැම්මා 4ක් ඉතිරි. 9 වරක් 5 45යි 4යි 49. අපට ලැබෙනවා මුළු පොලිය විදිහට රුපියල් 4950. හරි 90 ගුණ කිරීම 55 බලන්න වැරදි ගන්න කියන්නේ රුපියල් 4950. ඊළඟට මුළු මුදල 60000ට එකතු කරන්න 4950. 4950ක් එකතු කරන්න බිංදුවයි 5යි 9යි 4යි 6යි රුපියල් 64950. එහෙනම් අවසානයේම අපි හොයන්නේ වාරිකයක් 64950 බෙදනවා 10යි රුපියල් 6495. රුපියල් 6495. හරිනේ වැඩේ ඉතාම ලේසියි. අපි තව මේක ගණන් දෙකක් හදමු. ඔයාලා ටියුට් එකක් කියනවා හදන්න මම ඒක දෙන්නම්. මේ සතිය ගත්ත හැටි. දැන් මේ ගණන් මේක අඩුපාඩු ඉක්මනට හදාගන්න වැඩේ ඉතාම ලේසියි නේ. හරි. ලියමු මේ ගණන්. රුපියල් 35000ක් වටිනා රුපියල් 35000ක් වටිනා රුපියල් 35000ක් වටිනා භාණ්ඩයක් රුපියල් 35000ක් වටිනා භාණ්ඩයක් මුලින් රුපියල් 5000ක් ගෙවා මුලින් රුපියල් 5000ක් ගෙවා මුලින් රුපියල් 5000ක් ගෙවා
ඉතිරිය ඉතිරිය හීනවන ශේෂ ක්‍රමයක ඉතිරිය හීනවන ශේෂ ක්‍රමයක 18%ක වාර්ෂික පොලියක් සමග 18%ක වාර්ෂික පොලියක් සමග 18%ක වාර්ෂික පොලියක් සමග සමාන මාසික වාරික 15කින් ගෙවයි. සමාන මාසික වාරික 15කින් ගෙවයි. සමාන මාසික වාරික 15කින් ගෙවයි. වාරිකයක අගය සොයන්න. වාරිකයක අගය සොයන්න. හරි. එහෙනම් බලන්න හරියටම හදන්න.
හරිනේ. අපි හදලා බලමු වැඩි ගොඩක් ප්ලේසි. ඕකේ. කිසිම අමාරුවක් නැහැ. ගෙවීමට තියෙන අය මුදල 35000න් අඩු කරනවා 5000. රුපියල් 30000. ගෙවීමට තියෙන අය මුදල රුපියල් 30000යි. මාසික ණය මුදල 30000 බෙදනවා 15. මාස 15යි 2000යි. රුපියල් 2000. ඊගාව මාස ඒකකයට පොලිය 2000 ගුණ කිරීම 100න් 18 ගුණ කිරීම 12න් 2000 ගුණ කිරීම 100න් 18 ගුණ කිරීම 12න් නේ 10 වරක් 3 30 රුපියල් 30යි. ඊගාව මාස ඒකක ගණන 15 නම් ගුණ කරා 16න් බෙදුවා 2. දෙවරක් 1යි දෙවරක් 8යිනේ 15 වරක් 8 120යි 15 වරක් 8 120යි. ඊට පස්සේ මුළු පොලිය 30 ගුණ කිරීම 120යි 0.2යි 12 වරක් 3 36යි රුපියල් 3600යි. මුළු මුදල 30000යි 3600යි රුපියල් 33600යි. හරි. අවසානම මෙතනින් හොයන්නම් වාරිකයක අගය 33600 බෙදනවා 15. 33600 බෙදනවා 15. හරි. බලන්න බෙදන්න 33600 15න් බෙදුවොත් ඔයාලට ලැබෙයි රුපියල් 2240.